SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 ජූලි 28 අඟහරුවාදා සිරස්තල 2016 සහ 19 කාලය තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් කමිටු වාර්තාවක් මෙතිට බහර දෙයි. සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් 54 දෙනෙකුගේ එජාප පක්ෂ සමාජිකත්වය අහෝසි කරේ. 54ට අමතරව කෙනෙකුට පක්ෂ සමාජිකත්වය අහෝසි වුණේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔවුන් ඒක නොකරනවා කියලා. ප්‍රත්‍යධිකාරී මණ්ඩල තීරණයට සජිත් ඇතුළත් නොවේ. දිනක් තුල සුව වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ගෙවී ගිය පැය 24දී වාර්තා වේ. ගණන 175ක්. රාජාංගනයේ සංචරණ සීමාත් ලිහිල් කෙරේ. කඩා දැබුණු බුවනෙක ගොඩනැගිලි පරිශ්‍රයේ සියලු ලිපිගොනු අධිකරණයට භාර දෙන්න කුරුණෑගල මහේස්ත්‍රාත් නගරාධිපතිට නියෝග කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to Racerය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. 2016-2019 කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මූල්‍ය වංචාවක් ඇතුළු තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව අද අනාවරණ කෙරුණා. ඒ අදාළ කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීමෙන් පසුවයි. The big story. 2019 දක්වා කාලය තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කමිටුවක් පත් කළා. එම කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාත් සෙසු සමාජිකයින් ලෙස විශ්‍රාමික කැබිනට් අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර යන මහතුරුන් කටයුතු කරනු ලැබුවා. පිටු 142කින් සමන්විත එම කමිටුවේ වාර්තාව අද අග්‍රාමාත්‍යවරයා වෙත බහර දුන් අතර එහි අදාළ කාල සීමාව තුළ බරපතල මුදල් අවභාවිතාවන් සිදුව ඇති බවට අනාවරණ කර තිබෙනවා. කමිටු වාර්තාවට අනුව පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර තිබෙනවා. එමෙන්ම නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොලි ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608ක්ද නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 753ක්ද සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියලට පරිවර්තනය කිරීමේදී සිදු වූ අලාභය ලෙස රුපියල් මිලියන 48ක්ද පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2266ක්ද අපේගම ව්‍යාපෘතියේ දේපළ පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්ද විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර සහ ප්‍රදාන ලෙස ලබා දුන් රුපියල් මිලියන 2316ක්ද බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම සඳහා වැටුප්පා දීමනා ලෙස රුපියල් මිලියන 3060ක්ද වශයෙන් රුපියල් මිලියන 11059ක මුදලක් අවභාවිත කර ඇති බව එහි සඳහන්. සිදුව ඇති මුල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශව සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව නිර්දේශ කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගෙනුම් 25ක් ආරම්භ ඇති අතර මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවීම සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් එම වාර්තාවෙන් අනාවරණ කරනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කළමනාකරණ මණ්ඩලයක් තියෙනවා.
ඒ කළමනාකරණ මණ්ඩලයේ නිසි රැස්වීමකින් තොරව නිසි අවසරයකින් තොරව 2019 වසරේ විතරක් බිලියන 3ක පමණ මුදලක් මේවට වැය කරලා තියෙනවා. අවසානයේදී මේ කමිටුව රැස් වෙන්නේ නැතුව 2019 නොවැම්බර් 15 වෙනිදා දින දාලා සමාජිකයන් 5 දෙනෙක් විතරක් අස්සනක් තියෙනවා. ඒ 2019 අවුරුද්ද පුරා සිදුවෙච්ච සියලුම ව්‍යාපෘතීන්ට ආධාර ලබා දීම පිළිබඳ අනුමැතිය අරගෙන තියෙන්නේ එක දවසක දිනයක් දාලා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අවිධිමත් ලෙස ලබා දීපු අනුමැතියක් විදිහට තමයි කමිටුව නිර්දේශ කරලා තියෙන්නේ. මේවා සොයා බලලා නීතිපතිවරයාට යොමු කරලා නීතිමය ක්‍රියාමාර්ග මේ අයට විරුද්ධව එරෙහිව ගන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. The big story. සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිව සිටියේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා ලබා දෙන බව පවසමින් තරුණ තරුණයන් විශාල පිරිසක් රැවටීමට ලක් කළ බව නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවුවන්ගේ සංගමය චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට රැකියා ලබා දෙන බව පවසා සිය දේශපාලන උවමනා ඉටු කරගන්නට උත්සාහ කළ බවයි. 2082ක් අපේ ජාතික නිවාස සංග්‍රහය හින්නවා. ඒකෙන් 2081කට රැකියාවල් අහිමි වෙනවා. එක පත්වීමයි ස්ථිර කරන්නේ ඒ ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම් සමරසිංහගේ නංගි. අදටත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ ලස්සනට තමන්ගේ දරුවත් එක්ක ඇවිල්ලා තමන්ගේ මහත්තයත් එක්ක ඇවිල්ලා රැකියාව කරගෙන කාලා ඉන්නවා. මේ ඉන්නේ ජාතික නිවාස අධිකාරියේ තරුණ කෙල්ල කොල්ලෝ අද අම්මගෙන් ජීවත් වෙන්නේ. මේ දේට සම්පූර්ණ සජිත් ප්‍රේමදාස වග කියන්න ඕන. මගේ පත්වීම මට ලබා දෙන්නේ 2017 ජනවාරි මාසේ 9 වෙනිදා. අපි 263ක් ස්ථිර රැකියාව ගන්න ගියා සජිත් ප්‍රේමදාස උන්නහැලා ගෙදරට. එදා ගියපු වෙලාවේ සාමාන්‍ය විදියටම උසනම් සිකියුරිටි කොටනම් කාම්කරු ක්‍රමවේද යටතේ ෂෝට් එකක් ඇඳගෙන කළු සන්ග්ලාස් දෙකක් දාගෙන තමන්ගේ පාක්ෂිකයෝ බලන්න ආවා. එතුමාගේ නිවසේ ෆොටෝකෝපි මැෂින් එකෙන් ගහලා පත්වීම 263. අපි හරි භක්තියෙන් ගත්තේ පත්වීම. ෆයිල් එක ඇරලා බලනකොට රුපියල් 500යි. දෛනික දීමනාව. මාසෙකට දවස් 30ම වැඩ කරා. රුපියල් 10 එන්නේ. මගේ ඇඩ්‍රස් එක එන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තර ප්‍රාදේශීයකම කොට්ටාශේ. එතුමා කියනවා එහෙනම් අමාත්‍යාංශයෙන් කතා කරලා මේකේ ඇඩ්‍රස් එක වෙනස් කරන්න ඕන. එතකොට එතුමායි පළවෙනි බොරුව කරන්නේ. හේතුව නිවාස ඇමති විදියට ලංකා පුරා විහිදිලා ජොබ් දෙනවා කියන එක තමයි මෙතුමා පෙන්වන්න හැදුවේ. පත්වීම අරන් යනකොට එතුමාගේ පුද්ගලික ලේකම්තුමා කියනවා මේ 263ම 10 දෙනා එක්කගෙන එන්න ඕන. කවද්ද 2017 පළවෙනි මාසේ 7 වෙනි දින රටේ අඳුරතම දවස හම්බන්තොට වරාය විකුණනවා. මෙතුමා ප්ලෑන් කරනවා දහස් ගාණක් සේනක ගේන්න කියලා. අපි කණ්ඩායමක් විදියට යනවා එදා. අපිට යන්න අසරණ වෙනවා. අපිට යන්න වෙනවා. ඒවකට හිටපු පොලිස්පතිතුමා හිටියේ මා ඉදිරිපිට. මාගේ කන් දෙකට ඇහුණ එතුමා කියනවා ගහපල්ල ඉස්සරහට මහින්ද රාජපක්ෂ කට්ටියන්ට කියලා. ඊට පස්සේ එතුමා දෙනවා රැකියා තව 900ක්. දිස්ත්‍රික්කේ පුරා සංවර්ධන වැඩසටහන් ආරම්භ කරන්න ඕන කියලා. හැබැයි මෙන්න වැඩසටහන ආරම්භ කරනකොට මේ කළමනාකරන සහකාර ශ්‍රේණිය මා ඇතුළුව අනිකුත් නිලධාරීන් ගෙවල් හදන්න ගත්තේ බාස්ල උන්හයිල නෙවෙයි. මේ අහිංසක ළමයි. ජනාධිපතිවරණය අවසාන සතියේදී මේ රැකියාලාභීන් සියලු දෙනා ගෙන්නලා කිව්වේ ලබන සතියේ පත්වීම් ටික ගෙදරට තැපෑලෙන් එවනවා දේශපාලනය කරන්න. මගේ දිස්ත්‍රික්කයේ දිනවල දෙන්න. මර දේශපාලනයේ හොඳම කාරණාව තමයි මෙතුමාගේ දිස්ත්‍රික් කාර්යාලය. දිස්ත්‍රික් කර්මාකාරතුමා ඒ ගම්මාන දාපු සද්ද මෙහෙ දාන්න. ගම්මානේ දාපු සද්ද බෑ හරි. ඊයොත් එක එකතුල සම්මා ගම්මානේ දාපු සද්ද මෙහෙ බෑ. මේ ආයතනයක් රජේ ආයතන ඒ සූර්ය ප්‍රදේශයේ කාන්තාවක් ආව එතුමියගේ ණය වැඩසටහනේ ණයක් අරගෙන තිබුණා 20000 චෙක් පත අරගෙන ඊටු චෙක් පත ගෙනියන්න නිවාස සංවර්ධන අධිකාරී දිස්ත්‍රික් කාර්යාලයට. එතකොට ඒවකට සජිත් ප්‍රේමදාස ඇමතුමාගේ සංවිධායක කෙනෙක් කෝල් කරලා කියනවා මේ එන්නේ පොහොට්ටු එක්කෙනෙක් දෙන්න එපා ඊටු චෙක් එක. ඊට පස්සේ ගන්නවා මේ ඇවිල්ලා අහනවා ශිෂ්‍යත්ව ක්ලාස් එකට යන දරුවත් එක්ක එන්නේ. ඇවිල්ලා අහන චෙක් පත ගෙනියන්න පුළුවන්ද කියලා. බෑ කියන වචන ටික සමාජය කියන්න අමාරුයි. සමගී ජනබලවේගයේ මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 54 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දින තීන්දුවක් ගෙන නැහැ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ ස්ථිරීකృత පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින් 54 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වුණා.
පක්ෂ සමාජිකත්වය අහෝසි වූ අය අතරට අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, රංජන් රාමනායක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළත්. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. මෙතන දැන් 54ට අමතරව කෙනෙකුට පක්ෂ සමාජිකත්වය අහෝසි වුණේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒක නොකරනවා කියලා. ඔවුන්ටත් ඉතා ඉක්මනින් එනවා. තරාතිරම මෙතනට අදාළ නැහැ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමටද අද රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධූර අහෝසි වෙනවා ඉදිරි කාලයේදී. ඒ සමාජිකත්වයේ අහෝසි කිරීමේ ලිපි හෙට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයෙන් ඔවුන්ට ලබා දීමට කටයුතු කරනු ලබනවා. හෙට දිනේදී මැතිවරණ කොමිසම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සමාජිකත්වයේ අහෝසි කරපු සමාජිකයන්ගේ නාම ලේඛනය. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්වයේ අහෝසි කිරීමේ ලයිස්තුව මැතිවරණ කොමිසමට ලබා දෙනවා. ඊට පස්සේ අපි මැතිවරණ කොමිසමට නන් යවනවා මේ ඒ වෙනුවට අනුප්‍රාප්තිකයන් වශයෙන් පත් කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව සම්බන්ධයෙන් අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළ සමගි ජනබලවේගයේ පවසන්නේ එළඹෙන මහමැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් දේශපාලන තුරුම්පුව ක්‍රියාවට නංවා ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය ගත් මෙම තීරණයෙන් ආණ්ඩුව සහ වික්‍රමසිංහගේ ඩීල් දේශපාලනය යළි යළිත් තහවුරු වන බව අදාළ නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ දේශපාලනය තුළ පක්ෂ සමාජිකයින් පළවා හැරීමත් නෙරපා හැරීමත් තුළ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවමින් දශක 3කට වැඩි කාලයක් ජයග්‍රහණයක් ලබා නොදී ආණ්ඩුවට තවදුරටත් මුක්කු ගසන වික්‍රමසිංහ කල්ලියට අගෝස්තු 5 වෙනිදා ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇති බවයි. දැන් දුරකථනයේ පණිවිඩයක් ආවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු සහ අපේක්ෂකවරු සියල්ල එක්සත් ජාතික පක්ෂෙන් මේ අද මේ මොහොතේ ඉඳලා අවසන් කරා කියලා අද දෙරණ පණිවිඩෙත් ආවා. දැන් අපි සතුටු වෙනවා මේ වගේ හිඟාකන මේ වගේ දේශපාලන කුවකයෝ ඉන්න තැනක ඉන්නේ නැතුව කොන්ද පණ තියෙන නායකයෙක් එක්ක ඔය කොළපාඩ UMP එක 6 වෙනිදා අපි කොඩි දානවා. එදා ඔය ගාබුලියේ කේවලි ඔක්කොම අකුල ගන්න වෙනවා කියන එකත් මතක් කරගන්න. මේ අතර රඹුක්කන පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයට සමගි ජලවගන වේගේ හානියක් කරන්නට තැත් කරනවා කියලා දැන් මහාධිකරණය තීරණය කරා. මහාධිකරණය එහෙම තීරණය කරාම අපේ යුතුයකමක් තියෙනවා පක්ෂ එහෙම හානියක් ඇති වෙනවා නම් ඒකෙන් ආරක්ෂා කරන්න. ඉතින් මේ අවස්ථාවේදීත් එහෙම තර්ජනයකින් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්නට අපි අද ක්‍රියා කළා. ඒ විනය පරීක්ෂණ අවසන් කළා. ඒ රීතිය උල්ලංඝනය කළා තියෙනවා. ඉවත් කරන්න ඕන, සමාජ ඉවත් කරන්න ඕන කියන ඒ සියල්ලම අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් වෙලා සලකලා බලලා අපේක්ෂාකත්වයේ දරන මං හිතන්නේ 54ක් නේද? 54කුත් ඒ වගේම සහභාගී වෙන එක්සත් ජාතික පක්ෂයෙන් පත් වුණ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ඒ වගේම ඉවත් කරන්නට කියලා ඒ තීන්දුව අරගෙන ඉවරයි. ඒකයි අද මන් දැනුම් දෙන්නේ. ඒ සියලු දෙනාටම ලිපි යවලා හෙට ඒ නම් සියල්ලම අපි ප්‍රසිද්ධ කරවන්න. තවත් තියෙනවා මේවා විභාග ගණනාවක්. මොකද දැනට අපි කණ්ඩායම් 6ක් යොදවලා තියෙනවා මේව පරීක්ෂා කරන්න. ඉතින් ඒවත් එන හැටියට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කළා අපි පියවර ගන්නවා. මේ තීන්දුව ලේසියෙන් ගත් එකක් නෙමෙයි. මුගක් හිතලා මතලා ගන්න උනේ තීන්දුවක්. මොකද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න මට පුළුවන් හැම පියවරක්ම අරගත්තා. එක්සත් ජාතික පක්ෂ දෙකක් නෑ. තුනක් නෑ. හතරක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයක් විතරයි අද ලංකාවේ තියෙන්නේ. මෙරට COVID-19 ආසාදිතයන් අතරින් දිනක් තුළ සුවය ලැබූ වැඩිම පුද්ගලයන් ගණන අද වාර්තා වුණා. ඒ ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 175 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචරණය සීමා කළ රාජාංගනීය ප්‍රදේශයේ ගමන් කිහිපයක සංචරණ සීමාද ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. අද COVID-19 ආසාදිතයින් දෙදෙනෙකු අලුතින් හඳුනාගෙනු අතර ඔවුන් එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි අයයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 2807ක්.
ඉන් පූර්ණ සුවය ලැබූ ගණන 2296 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ තවත් 175 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. මෙරට කොවිඩ් ආසාදනය වූ පළමු රෝගියා සුවය ලැබූ ඉකුත් මාර්තු 23 වනදා සිට අද දක්වා කාලය තුළ දිනකදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගිය අවස්ථාව මෙයයි. ඒ සමග තවදුරටත් රෝහල්ගතව සිටින ආසාදිතයින් ගණන 500ක්. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණය සීමා කළ රාජාංගනයේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ඒ අනුව කළුන්දෑගම සිරිමාපුර හා යාය 1 ගම්මානයේ පොළ පිටුපස කොටස හැර සෙසු ප්‍රදේශත් යාය 2 ගම්මානයේ පූර්ණ වශයෙන්ුත් මෙලෙස සංචරණ සීමා ඉවත් කෙරුණා. අදාළ ගම්මානවල දින 14ක නිරෝධායන කාල සීමාව අවසන් වීමත් එම කාලය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවීම සහ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව තවත් ආසාදිතයින් හඳුනා නොගැනීම මෙලෙස සංචරණ සීමා ඉවත් කිරීමට හේතු වූ බව රාජාංගනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න මහත්මිය සඳහන් කළා. රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල්චන්ද සලකුණු කිරීම හෙට සිදුවන අතර ඒ අනුව තැපැල්චන්ද දායකින් 420 දෙනෙකු ඊට සුදුසුකම් ලබා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM බණ්ඩිනායක මහතා ප්‍රකාශ කළා. මේ අතර කොවිඩ් මර්ධන රෙගුලාසිය ඇතුළත් ගැසට් පත්‍රයෙන් තමන්ට නිසි බලතල පවරන ලෙස ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් ඊට එක්ව සිටියා. මෙම ආඥා පනත ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යම්කිසි ආකාරයකට නඩු කටයුත්තකට යෑමට අවශ්‍ය වනවා නම් එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ එකඟතාවය ඉන් ඔබට ගැටලුවක් තියෙනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ එකඟතාවය ලබා ගැනීම පිළිබඳව සියලු දෙනාගේම එකඟතාවය අද දින ලැබුණා. ඒ අනුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පස්වරුවේ නිවේදනය කළා. 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ ආඥා පනතේ පරීක්ෂකවරයෙක් විදිහට පවතින බලය තහවුරු වෙනවා සහ ඒ බලය යම් වෘත්තීය සංගම්වල කේවල් කිරීමේ බලයට යටත්ව වෙනස් කළ නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලිවම පෙන්වා දීලා තියෙන නිසා දින 11ක් තිස්සේ පවත්වාගෙන ආපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 7:30 ඉඳලා අවසන් කරන්න අපි තීරණය කෙරුවා. මේ අතර කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ අල්කාරා කර්මාන්තපුරේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහ ඔවුන් පිළිබඳ සොයා බැලීමට ගිය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය සඳහා ජෝර්දාන පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. අඩේ කඳුළු ගෑස් ගන්නවා කඳුළු ගෑස් කඳුළු ගෑස් මාස 5ක පමණ කාලයක 350කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා අහිමිව සිටින අතර ඔවුන් තානාපති කාර්යාලයේ නිලධාරියෙකු නිවාස අඩස්සියට ගැනීමත් සමග මෙම තත්ත්වය ඇති වුණා. මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අප විමසීමක් කළා. ජෝර්දාන් අල්කරා කියන කර්මාන්තපුරවරයේදී රැකියා අහිමි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද කර්මාන්තශාලාවල සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය යනෙහිලා තියෙන නිසා කොරෝනා තත්ත්වය. ඒ අයට අවශ්‍ය කරන පහසුකම් සපයන්න මේ මැදිහත් වීම සිදු කරන්න තමයි ඊයේ දවසේ තානාපති කාර්යාලය නිලධාරීන් මේ ස්ථානයට ගියේ. ඒ ගිය වෙලාවේ ඇතිවෙච්ච යම්කිසි කලහකාරී තත්ත්වයක් සමනය කරන්න තමයි ජෝර්දාන් පොලිසියෙන් කඳුළු ගෑස් එල්ල කරලා තියෙන්නේ. කලහකාරී අවස්ථාවේදී තානාපති කාර්යාලය නිලධාරීන් යම් අපහසුතාවලට මුහුණ පෑව. නමුත් ඒ සියල්ල සමනය වෙලා දැන් යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. නොබෝ දිනකින් මේ පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. මේ අතර අද වන විට ලොවපුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,66 ලක්ෂය ඉක්මවනවා. වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 6,56,000කට අධිකයි. වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද 1,50,000 පසු කර ගියා. එවන් පසුබිමක චීනයේ ඊසානදිග වරාය නගරයක් ආශ්‍රිතව හටගත් නව කොවිඩ් පොකුර තවත් කලාප 5කට ව්‍යාප්ත වී තිබෙනවා. ඊයේ එරටින් නව ආසාදිතයින් 68 දෙනෙකු හඳුනා ගැනුණා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බැලීමේදී තම සංවිධානය මෙතෙක් මුහුණ දුන් දරුණුතම ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයේ මේ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රොස් ඇඩ්නොම් ගේබ්‍රෙසස් පවසන්නේ.
වසංගතය පරාජය කළ හැක්කේ ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමේ සිට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම දක්වා වන සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීමෙන් පමණක් බවද ඔහු පෙන්වා දෙනවා. රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ ලබා ගැනීමේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ තලවතුගොඩ පැවති ජනහමුවකදී මොරටුව ලීබඩු නිෂ්පාදකීන් පිරිසකගේ ගැටලුවකට පිළිතුරු දෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමු අද පැවැත්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පළමුවෙන්ම පැමිණියේ අපේක්ෂක ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා තලවතුගොඩ මන්සන්දියේදී සංවිධානය කළ ජනහමුවටයි. අපි මේ කුඩු ඉහළ මට්ටම ඔක්කොම අල්ලගෙන යනවානේ. ආතාලේ කුඩු දෙකම ඒක නිසා දැන් ගම් වලට ගියාම මිනිස්සු බය නැතුව කතා කරනවා. ඒ කියන්නේ ඒක පැහැදිලිව පේනවා මිනිස්සු දැන් බය නැහැ. ඉතින් අපි හැමතිස්සෙම කිව්වා මේ තොරතුරු එවන්න. ඒකට අපිට ගමේ මට්ටමේ අල්ලගන්න පුළුවන්. ඒගොල්ලන්ට කතා කරන්න බය කියලා තමයි කතා කරන්නේ. නෑ අපි අර වෙනම නම්බර් එක ගන්න තියෙනවානේ. නම්බර් එකක් දීලා තියෙනවා. ඒකට දැනුම් දෙන්න කියලා. අමාත්‍යංශයක් දෙන්න ඉන්නවා මේ වඩු කර්මාන්තය වගේ වට විශේෂයෙන්ම අවධානය යොමු කරලා නිෂ්පාදනය කරන වඩු මොනවද පිටිකට ගන්න ඒක ගන්න කියලා තියෙනවා. රාජ්‍ය ආයතන වලට ඉහි හදන ෆර්නිචර් පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියට දේශීය ආර්ථිකය තමයි. අපේක්ෂක මధుර විතානගේ මහතා කෝට්ටේ නගර සභා පරිශ්‍රයසල සංවිධානය කර තිබූ ජනහමුවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ පසු මන්ත්‍රීවරයෙකුට හිමිවන අධි සුඛෝපභෝගී තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා නොගන්නා බවට මధుර විතානගේ මහතා මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රතිඥාවක් ලබා දුන්නා. හෝමාගම නාගරික උද්‍යානයේ පැවති ජනහමුවටද ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ සහභාගී වූ අතර එය සංවිධානය කර තිබුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි. සමාජයේ ඉන්න තරුණයෝ ටික විනාශ වෙලා ඉවරයි. සෑහෙන කුඩුකාරයෝ ඉන්නවා. කර කියා ගන්න දෙයක් නෑ අපිට. ඔව් ඔව්. ගම්වලින් අර සිවිල් ආරක්ෂක ඒක බලගන්න ඕනේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් පිළිබඳ දැන සිටියද ඡන්දය වෙනුවෙන් පසුගිය ආණ්ඩුව නිහඬව සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර 5 මෙරට අඳුරුතම යුගය බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ ජය තහවුරු කරන ජනහමුවක් මිනුවන්ගොඩ සතිපල භූමියේදී අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බැසිල් රාජපක්ෂ මහතාත් එක්ක ඉතාම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා පොහොට්ටුව පක්ෂය නිර්මාණය කරන්න කටයුතු කරේ අයගෙන් ප්‍රධාන තැනක් ගත්තේ මම හිතන්නේ ප්‍රසන්නයි කියලා මම විශ්වාස කරනවා. මේ නිදහස රටක් තුල ලබා දෙන්න අපිට හැකියාවක් තිබුණා. අද සමහරුන්ට ඒව අමතක වෙනවා. ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න ඕන දේ ඡන්දෙන් ගන්න හදනවා. නොත් අපි පැහැදිලිව කියන්න ඕන ප්‍රභාකරන්ට නොදුන්න රට ආයුධයෙන් ගන්න ඉඩ දුන්නේ නැති අපි ඡන්දෙන් ලබා දෙන්න අපි සූදානම් නැහැ කියන එක බොහොම පැහැදිලිව
අපි ඒ අයට කියන්න ඕන. පසුගිය අවුරුදු 5 මේ රටේ අඳුරම අවුරුදු 5 කියලා කිව්වොත් නිවැරදි. කටුව පිටිය බෝම්බේ පිපිරෙනකොට කොටහේනේ බෝම්බේ පිපිරෙනකොට ත්‍රස්තවාදියා පිළිබඳව අවබෝධයක් ආණ්ඩුවට තිබිලා එන්න මෙයාගේ නම මෙන්න මෙයාගේ ඉන්න තැන මෙයාදී සියල්ල ආණ්ඩුවට ලැබිලා ආණ්ඩුව නිහඬ වුණා ඡන්දයක් බලාගෙන. ඉතින් එහෙම ඡන්දයක් නිසා රටක් පාවා දෙන්න සිද්ධ වුණේ ඒ පහුගිය ආණ්ඩුවේ තිබිච්ච නොසැලකිලිකම හා ඒවා ගැන තිබිච්ච නැති හැඟීමකී කියලා මම විශ්වාස කරන්නේ. එවැනි පක්ෂ තමයි අද අපි එක තරම් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ සේන අරණ දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමද එහිදී සිදු කෙරුණා. සමගි ජනබලවේගයේ රජයක් මගින් මද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ජාතික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව හිනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින්. මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජනහමුවක් ඊයේ පස්වරුවේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජනාධිපතිවරණයේදී ගොඩනැගූ ප්‍රතිරූපය මොකක්ද? ආණ්ඩුව වෙනස් කරලා රටේ මත්ද්‍රව්‍ය උදුර සම්පූර්ණයෙන්ම නැති කරනවා කිව්වා. කනගාටුයි කියන්නේ වෙනස් වීමත් සමග මත්ද්‍රව්‍ය උදුර අඩු වෙනවා වෙනුවට වර්ධනය වෙලා තිබෙනවා. ඊසි කෑෂ් ක්‍රමවේදය හරහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකින් අද තොග පිටින් මත්ද්‍රව්‍ය වෙළඳාම පාසල් සිසු දූ දරුවනුත් සම්බන්ධ කරගෙන රට වටේම ක්‍රියාත්මක කරන සමගි ජන බලවේග රජයක් තුලින් රට තුල නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරලා මත්ද්‍රව්‍ය වෙළඳාම සහ මුලින්ම තුරන් කරන්නට සමගි ජන බලවේගය අපි දැවැන්ත ජාතික මෙහෙයුමක් දියත් කරනවා. ඒ වගේම නීති රීති අපි සිංගප්පූරු රටේ ආකාරයට තාමත්ම තදින් ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. මට ලැබුණේ කෑලි 6කට කොටස් කරපු නිවාස අමාත්‍යාංශෙන් එක කෑල්ලක් පමණයි. අපේ රජයක් තුල මේ කොටස් 6ම නිවාස අමාත්‍යාංශයේ යටතට ගෙනල්ලා මුළුමහත් ශ්‍රී ලංකාවේ 20යි 25 වෙනකොට සැමට සෙවන ලබා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මැතිවරණයට තවත් දින 8ක් ඉතිරිව තිබියදී වේදිකාව යලිත් උණුසුම් වනවා. අප දැන් යමුමු මේ අදහස් වෙත. තමුන්නාසලා මෙතන මේ පෙට්‍රෝල් පුච්චන්නේ නැහැ රනිලුත් මේකේ හිටියානම් 2001 මම 14 දෙනෙක් උස්සගෙන ආවා ආණ්ඩුව පෙරලා දුන්නා මෙයාට බත් පිඟාන හැමදාම මම බෙදලා දෙනවා කන්න බෑ මගදී හලා ගන්න දැන් මේ සැරේ මෛත්‍රීපාලවත් උස්සගෙන ඇවිල්ලා දුන්නා මෛත්‍රීපාල එක පැත්තකින් ඒ මිනිහා පිස්සු කෙලියා අනිත් පැත්තෙන් අපේ කෙනා පිස්සු කෙලියා මෛත්‍රීපාලයා ශ්‍රී ලංකාවේ ඉවර කරා රනිල් UNP එක ඉවර කරා යාපාන ආණ්ඩුව හදන්න ඉස්සෙල්ලා ඒ ජනාධිපතිවරණයේදී රතන හාමුදුරුවෝ පොදු අපේක්ෂකයා වෙන්න කියලා මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමාට ආරාධනා කරන්න ඉස්සලා මටයි ආරාධනා කරේ. නමුත් මම එක හෙලා ප්‍රතික්ෂේප කරා. එහෙමයි අපි වෙන කටයුතු කරේ. යා පාලනය කියලා බලයට ඇවිල්ලා මහ බැංකුව මංකොල්ලා කාලා හොරුගුණ රැක්කේ පොළොන්නරුවේ කලින් හිටපු පාලනය කියන එක මේ පොළොන්නරුවේ රටේ ජනතාව දන්නවා. මේ 1948න් පස්සේ බිහි වෙච්ච අසාර්ථකම පාලකයෝ කතා කරනවා අනිත් අය ගැන. අපිට අහන්න තියෙන්නේ ඇඳුම් ඇඳගෙනද මේවා කතා කරන්නේ. ලාභෝ අලාභෝ ආලිසෝ යසෝච නින්දා ප්‍රසංචා සුඛංච දුක්ඛං. අපිට මොනතරම් නින්දා අපහාස කළත් මොනතරම් චරිත ඝාතන කළත් අපිට මොනතරම් අපවාද එල්ල කළත් අපි මේ එකතු වෙලා ඉන්නේ රට වෙනුවෙන්. එක නිකම් මේ වාචාල කතාවලට අපි ඒවට යට වෙන්න ලෑස්ති නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට බොරු චෝදනා දාලා ඊට වඩා හොඳ බඩුවක් ගේන්න ඕනේ කියලා තමයි ඔය යහපාලනේ ආවේ. දැන් යහපාලනේ ආවා කියලා යුවම් මේ මාධ්‍යවේදීන් ඉන්නව මං අර ඊයේ අඬන කතාවක් කියලා ඉතින් මම මේ සමාව ගන්නවා හැමෝගෙම දැන් එනකොටත් අපේ නායකයෝ දෙන්නම කතා කරලා මට බැන්න ඕන නැතිව කියන්න එපා කියලා. වැඩේ දින්නේ මේක කියන්නේ නැතුව කතාවේ ගතියකුත් නැහැ. ඒකයි වැඩේ කියන්නේ. අපේ හතුරා ඉන්නේ කඳවුරෙන් එළියේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඕන් අන්න අපේ ප්‍රතිවාදියෝ රනිල් වික්‍රමසිංහ උන්නේ අන්න ප්‍රතිවාදියෝ. ඒ ප්‍රතිවාදියත් එක්ක යබර සතුට තියෙන්නේ. ඒ වෙනුවට වේදිකාව පාවිච්චි කරලා ඇතුලේ ඉන්න මිනිහට ගහන්න පාවිච්චි කරනවා නම් ඒක තරම් තුට්ටු දෙකේ වැඩක් නැහැ. ඒවට කියන්නේ බලෙන් ඔළුව උදුම්මවා ගැනීම කියලා. ඕගොල්ලෝ සමහරලාට ඡන්ද 10කෝ අපට හරි කනගාටුයි. හොරුන්ට ඡන්ද දෙනවා. Tamante වෙලේ ලැබෙන පුජ්‍යලික වරප්‍රසාදයක් වෙනුවෙන් බඩු බෙදෙන නිසා. ආණ්ඩුවේම සල්ලි Tamanගේ සාක්කුවෙන් අරන් දෙන්න වගේ දෙන නිසා. ආණ්ඩුවේම දෙන්න තියෙන નિયમિત පත්වීම Tamanගෙන් දුන්නා වගේ දෙන නිසා. අසරණ ජනතාව
දීලා පත් කරන්නේ හොරෙක්ව. හැබැයි හොරා පත් කරන්නේ මොකටද? රාජ්‍ය මූල්‍ය පාලනයට. අපිව පාර්ලිමේන්තුවෙන් එළියට වැටෙනවා කියන්නේ තව හොරු වැලකට පාර්ලිමේන්තුව ඉඩ හැදෙනවා කියන එක. පාර්ලිමේන්තුව නම් එන්න වෙන්නේ එක්ක ලයිබ්‍රරියට එක්ක කැන්ටිමට. අලියාගෙන් ඡන්දේ ඉල්ලලා අවුරුදු ගණන් පාර්ලිමේන්තුවට මුන්නහලා 80%කට පමණ නමට ඉස්සරහන් කෑල්ලක් වැඩෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා විශාල ප්‍රමාණයකට අත් වෙනවා. ඉතින් දෙයියන්ගෙම පිටයි. වියත් මගට එන ගහලා වියත්තු වදලත වෙනවා. කොමිස් කුට්ටි පිටින් ගහපු පරණ ඈයෝ මතු වෙනවා. රට හදන්න ඡන්දය දුන් මිනිස්සු වදලත වෙනවා. දෙන්න වලං ඡන්දය ඔන්නෝකයි සිද්ධිය. වැලිකඩ බන්ධනාගාරය තුළට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් වීසිකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ එහිදී සැකකරු සතුව තිබී බන්ධනාගාරය තුළට වීසිකිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 5ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍යද ඇතුළත් පාර්සලයක්ද සොයාගත් බවයි. වැලිකඩ බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලිසිය විසින් අද උදැසන එම බන්ධනාගාරය අසලදී අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ ඔහු සතුව තිබී එලෙස විසිකිරීමට සකස් කර තිබූ පාර්සලයක්ද සොයාගෙනුණා. එහි තිබී ජංගම දුරකථන 4ක්, චාර්ජර් සහ දුම්කොළ තොගයක්, හෙරොයින් ග්‍රෑම් 10ක් සහ බැදපු කරවල පාර්සලයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා. එම තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 5ක්. පොලිසිය පැවසුවේ සැකකරු සීවලී පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මොහු මෙවැනි කටයුතු සඳහා 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයවා ඇති අතර මීට පෙර බන්ධනාගාර පරිසරයට විවිධ නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 18ක් විසිකර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ අතර ඊයේ දහවල් රැඳවියන් පිරිසක් අධිකරණ සංකීර්ණයේ සිට යලි කළුතර බන්ධනාගාරයේ වෙත රැගෙන එන අතරතුරදී සැකකටයුතු පාර්සලයක් ඒ දෙසට විසිකළ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වසරේ ගෙවුණු මාස 7 තුළ වැටලීම් රැසක් සිදු කර නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ අව්‍යායුධ සමග අපරාධ කල්ලි සමාජිකයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණ කළා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 1407ක් සිදු කර තිබෙනවා. ඒ වැටලීම් වලදී පුද්ගලයන් 1303 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ කාලය තුලදී විරෝධී අවි සම්බන්ධයෙන් වැටලීම් 136ක්, මේ වැටලීම් 136 දී අවි 168ක් මේ කාලය තුලදී විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. බලයට හා මුදලට යට නොවන ජාතිකවාදීන් අනාගත පාර්ලිමේන්තුවට යැවිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදේ ගම්මන්පිල මහතා පවසනවා. ගම්මන්පිල මහතා සහ තවත් දේශපාලඥයන් මැතිවරණ වේදිකාවේ පළ කළ අදහස් කිහිපයක් දැන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මధుර විතානගේ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනහමුවේදී උදේ ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළා. මිත්‍රවරුනි, මధుර තමන් රටට ආදරය කරන කෙනෙක් ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ සෙල්ලම ආරම්භ කරන්න පුළුවන්. බලයට යට වෙන්නේ නැති, මුදුලට විකිරෙන්නේ නැති ජාතිකවාදීන්ගෙන් අනාගත පාර්ලිමේන්තුව පිරවන්න ඕනි. එහෙම පිරුණොත් විතරයි අපිට බය නැතුව ගෝඨාභය මැතිතුමාට සහාය වෙන පාර්ලිමේන්තුවක් හැදුවා කියන විශ්වාසය හදාගන්න පුළුවන් වෙන්නේ. මధుර කියන්නේ Taman ජාතිකවාදී කියන එක වේදිකා විගුරුම් දෙන කතාවලින් නෙවෙයි, පෞගිය වසර පහේ ක්‍රියාවෙන් ඔප්පු කර කෙනෙක් කියන එක අපේ කෘතවේදීව සිහිපත් කරන්න ඕනි. ගෝඨාභයමෙන් වැඩක් කරන පුංචි ගෝඨාභයලා පිරිසක් අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනි. අන්න ඒ පිරිසට මధుර විතානගේත් එකතු කරන්නයි අපි තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩු පක්ෂයට එක නීතියක්, විපක්ෂයට තව නීතියක්. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ආකාරය පිළිබඳව ඇත්තටම අපිට ලොකු කනගාටුවක් තියෙනවා. 2015ට කලින්ුත් ඔහොමයි. මේ ආණ්ඩු බලය හරියට ලැබෙන්නේ නැතුව, පාර්ලිමේන්තුවක් නැතුව, මේ අයට බහුතරයක් නැතුව, බැරි වෙලා හරි මේ අයට බහුතරයක් පාර්ලිමේන්තුවක් අරගෙන ආණ්ඩුවක් හදාගත්තොත් නීතිය ගැන මොන කතාවද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ යටතේ දේශපාලඥයන්ට බොරු කියලා වංචා දූෂණ වලට සම්බන්ධ වෙන අයට අපේ ආණ්ඩුව ඉදිරියට යන්න බෑ. ඒ හැම කෙනෙක්ටම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒක කරන්න පුළුවන් නායකයාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ MCC ගිවිසුම එදා බිල්ලෙක් මවලා මේ ගැන රට පුරා මේ අන්තවාදය වපුර ගියා. අද මොනවාද වෙලා තියෙන්නේ?
මේ බිල්ල අද පොඩි මීපැටියෙක් බටපත් වෙලා. ඡන්දෙට ඉස්සලා කිව්ව ඉරා විසි කරනවා කියලා. තව දවස් 9යි තියෙන්නේ. කරුණාකරලා ඒ අභියෝගය ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න. MCC ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් පත් කරන්නට යෙදුණු විශේෂ කමිටුව ආචාර්ය ලලිතසිරි ගුණතුංග මැතිතුමන් ප්‍රධානත්වයෙන් පැහැදිලිවම මේ ගිවිසුම රටට අහිත කර බවට පෙන්වා දී තිබෙනවා. මේ ගිවිසුම අත්සන් කරන්නට ශ්‍රී ලංකා රජයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ ගිවිසුම අත්සන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒක ඉතාම වගකීම් මම ප්‍රකාශ කරනවා. නීතිපතිවරයා සිදු කළ ඉල්ලීමකට අනුව කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට අදාළ සියලු ලිපි ගොනු අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නගරාධිපතිවරයා වෙත නියෝග කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා වෑම් පළාත් ආණ්ඩුකාරවරයාටද නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුරුණෑගල නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපි ගොනු සහ සංක්ෂිප්ත වාර්තාද අධිකරණය වෙත ලබා දෙන ලෙසයි. තුන්වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බෝනක බාහු රජුගේ රාජසභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස සැලකෙන ගොඩනැගිල්ලේ කොටසක් පසුගිය ජූලි 14 වනදා රාත්‍රියේ කුරුණෑගල මහනගර සභාව විසින් මෙලෙස ඩෝසර් කර කඩා ඉවත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත් කළ අතර එහි අන්තර්කාලීන වාර්තාවේ යෝජනා කර තිබුණේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු කුරුණෑගල බුවනක ගොඩනැගිල්ල විනාශයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ජාතික ජනබලවේගයේ අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්ද ඉදිරිපත් කරනු ලැබුවා. මෙවන් පසුබිමක නීතිපතිවරයා සිදු කළ ඉල්ලීමකට අනුව කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට අදාළ සියලු ලිපිගොනු අධිකරණයට බහර දෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නගරාධිපතිවරයා වෙත මේ වන විටත් නියෝග කර තිබෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. තවත් පුවත් කිහිපයක් දැන්. පේරාදෙණිය ගම්පොළ මාර්ගයේ කරමඩ ප්‍රදේශයේ ඊයේ සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පදිකෙක්කු යතුරු පැදියක වැදී පාරේ ඇදවැටීමෙන් පසු එම දෙසින්ම පැමිණි තිරෝධ රථයක්ද ඔහු මත ගැටෙන අතර තිරෝධ රථය පාලනයෙන් ගිලිහි මෝටර රථයක මෙලෙස ගැටුණා. මිය ගොස් ඇත්තේ පදිකයා සහ තිරෝධ රථයේ ගමන්ගත් අඹුසැමි යුවළා. පින්නවල අලියනාථාගාරයේ අලියෙකු අද එයින් පැන ගොස් හෙරිවඩුන්න ප්‍රදේශයට කඩා වැදී ගෙවතු කිහිපයක වගාවලට හානි කර තිබෙනවා. පින්නවල පශු වෛද්‍යවරුන් පැමිණ අලියා මෙල්ල කිරීමට උත්සාහ කළත් අවසානයේදී මහත් පරිශ්‍රමයකින් පසු අලියා යලි අනාථාගාරය වෙත රැගෙන යාමට හැකි වූයේ අනාථාගාරයේ මැනිකා නැමැති කෙනෙර හිරිවඩුන්නට රැගෙන බෙත් අලියාට දකින්නට සැලැස්සූ පසුවයි. මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා 7කට වැරදිකරු බවට පත් කරමින් අද කුවාලාලම්පූර් මහාධිකරණයේ ඔහුට වසර 12ක සිර දඬුවමක් නියම කළා. අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වූ පළමු මැලේසියානු නායකයා බවට ඔහු පත්වනු ඇති. ඒ පිළිබඳ තොරතුරු රාත්‍රී 10 පුවත් විකාශයෙන් ගෙනෙන්න අප සූදානම්. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත් වෙනවා. රාත්‍රී 10 ට අදත් පත් වෙනවා. සුබ රාත්‍රියක්.